සුබෝදෑසනක් යම සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි නුගේගොඩ දේවස්ථානයේ ඉරිදා දේව මෙහෙයට අපි ඔබ සැවම යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මොහොතේදී අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. අපිට සභාවක් විදිහට එක තැනකට එකතු වෙන්න බැරි වුණත් අපිට උන්වහන්සේගේ නාමයෙන් මේ තාක්ෂණය ඔස්සේ එක තැනකට එක්සිත්ව එකතු වෙන්න උන්වහන්සේ අවස්ථාවක් දීලා තියෙන එක ගැන. ඉතින් මේ වෙලාවේදී අපේ සමහර අපේ සහෝදරයන්ට සහෝදරියන්ට අපිත් එක්ක එකතු වෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි උන්වහන්සේගෙන් ඉල්ලමු ඔවුන්වත් හදවතින් අපිට උන්වහන්සේ තුලින් ලං කරන්න කියලා. ඉතින් මේ කාලය මේ සියලුම දෙයක් අපේ යදුම් ගැයුම් හැම දෙයක්ම උන්වහන්සේට බාර කරමින් ඉදිරි කාර්යය බාර කරමින් උන්වහන්සේට අපේ මැදට වඩින්න කියලා ආරාධනා කරමින් මේ මොහොතේදී යාඥා කරමින් මේ කාර්යය ආරම්භ කරනවා. ආදරණීය දේවපියාණනි, වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේගේ නාමයෙන් එක්සිත් වෙමින් අපි සියලුම දෙනාට එකතු වෙන්න දුන්නා වූ කරුණාව ගැන. ස්වාමීනි, ඔබ වහන්සේට අපේ හදවත් මේ මොහොතේදී අපි සියලුම දෙනාම බාර කරනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අපි මැදයට වඩින්න කියලා ඔබ වහන්සේට ආරාධනා කරනවා. ඉදිරි කාලයත් මේ හැම දෙයක්ම ඔබ වහන්සේගේම හස්තයට බාර කරනවා. ස්වාමීනි, අපේ සියලුම යදුම් යයුම් ඔබ වහන්සේ බාර ගන්න කියලා ඔබ වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීනි, සෑම දෙයක්ම බාර කරන්නේ ආශ්‍රේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. උන්වහන්සේ එදා කුරුසියේදී දරාගන්න බැරි දරාගන්න අමාරු පූජාවක් අපි වෙනුවෙන් කරා. නමුත් උන්වහන්සේ නැවත උත්ථාන වෙමින් උන්වහන්සේගේ දේව දරුකම අපි හැමෝටම ලබා දෙමින් ඒක මිහිරි පූජාවක් වශයෙන් නැවත අපිට දීලා තියෙනවා. ඉතින් මේක ගැන සිහි කරමින් උන්වහන්සේට ස්තුතිවන්ත හදවතකින් අපි මිහිරි සුවඳක් ලෙසින් කියන ගීතිකාව උන්වහන්සේට ගායනා කරමු. මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නෙමි, පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි. මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නෙමි, පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි. මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි, පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි. මුළු ලෝකයම අතහැරලා ඔබ ළඟට එමි, පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි. මම සමිඳුන්ගෙන් එක් දෙයක් ඉල්ලන්නේමි, මුළු හදවතින් මම සොයන්නේමි. ඒතුමාලිකයේ සැමදාම වෙසෙන්නේමි, අලංකාරේ සැමදාම දකින්නේමි. මිහිරි සුවඳක් ලෙසින් ඔබ නමදින්නෙමි, පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි. පූජාවක් වෙලා ඔබ පස සම්මෙමි.
සම්පූර්ණයෙන්ම ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේ අපේ මැදට වැඩ වාසය කරන නිසා වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා ස්වාමීනි. දැන් මේ කාලයත් ඉදිරි කාලයේ සියලුම දේවල් අපේ යදුම් ගැයුම් හැම දෙයක්ම වහන්සේගේම ප්‍රේමණීය හස්තයෙන් බාර කරනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේම නාමයෙන්.
සිදුරුනේ මා නිසයි ඇලය සිදුරුනේ මා නිසයි සිරස සිදුරුනේ මා නිසයි ඇලය සිදුරුනේ මා නිසයි මා ගලවා ගත්තා මගේ ජේසු මා ගලවා ගත්තා මා මුදවා ගත්තා මගේ ජේසු මා මුදවා ගත්තා මා ආදරේ ජේසු Adre Jesu Ma Adre Jesu Ma Adre Jesu Ma Adre Jesu Ma Adre අපි පාපොච්චාරණ කාලය සඳහා ඇතුළු අපි ගිය සතිය තුළ ඊයේ දවස තුළ අපි යම් පාපයක් කර තිබෙනවා නම් ඒ ගැන මෙනෙහි කරමින් මේ කාලය උන්වහන්සේට අපි බාර කරමු. අපි මොහොතක් දිනෙත් වසාගෙන උන්වහන්සේ ඉදිරියේ අපේ පව් කියා සිටිමු. අපට බොහෝසේ ප්‍රේම කරන දයාවන්ත දෙවි ස්වාමීනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන පියාණන් වහන්සේ. ඔබ වහන්සේ ඉදිරියේ ස්වාමීනි අපේ පව් කියා සිටින්න ඔබ වහන්සේ දුන්න අවස්ථාව ගැන ස්තුතියි පියාණනි. පියාණන් වහන්සේ අපි සභාවක් එක්ක ඔබ වහන්සේගේ පාද පාමුලට මේ මොහොතේ නෝ පියාණනි අපි එකින් එක්කෙනා ස්වාමීන් වහන්සේ ගිය සතිය තුල ස්වාමීනි ඊයේ දවස තුල අපි යම් පාපයක් කරාද ස්වාමීනි අපි දැන හෝ නොදැන අපේ අතින් සිදුනා වූ සියලු පාප ගැන ඔබ වහන්සේට කියා සිටිනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ සියලු පාප වලට කමාව දෙන්නා වූ දෙවියන් වහන්සේ ප්‍රාණින ඔබ වහන්සේගේ වචනේ කියනවා පාපේ කියා අත්හරින්නාට ඔබ වහන්සේ තුල පව් කමාව තිබෙන බව. ප්‍රාණි අපි මේ මොහොතේ ස්වාමීනි අපි එකින් එක්කෙනා ඔබ වහන්සේගේ පාද පාමුල අපි අතින් දැන හෝ නොදැන සිදුනා වූ සියලු පාප ගැන කියා සිටිනවා ප්‍රාණනි. යේසුනි අපි ඔබ වහන්සේට දෙන්න ඕන කාලය අපි ඔබ වහන්සේට නොදී ස්වාමීනි අපගේ අවශ්‍යතාවයන් උදෙසා අපි කාලය පාවිච්චි කරාද ස්වාමීනි ඔබ වහන්සේගේ වචනය තුල හැසිරෙන්නේ නැතුව අපි පසුගිය සතිය තුල හැසිරුණාද ස්වාමීනි අපේ කතා බහ කරන වචන වලින් යම් කෙනෙකුගේ සිත රිදුනාද ස්වාමීන් වහන්සේ මේ සියලු දේවල් ගැන ඔබ වහන්සේට ස්වාමීනි ආඥා කරනවා පියාණනි අපි දැන නොදැන කළා වූ සියලු පාපයන් වලට ඔබ වහන්සේ අපට කමා කරන්න පියාණනි. විශේෂයෙන්ම දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තුල ස්වාමීනි අපි ඔබ වහන්සේගේ කැමැත්තට යටත් නොවි ස්වාමීනි අපි සිතින් කයින් වචනින් ක්‍රියාවෙන් කළා වූ සෑම පාප ගැන ස්වාමීනි ඔබ වහන්සේට මේ මොහොතේ ස්වාමීනි කියනවා පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි රටේ තිබෙනා වූ පාපයන් හිමමින් සුදු කරන්නා වූ දෙවියන් වහන්සේ පියාණන් වහන්සේ මේ මොහොතේ ස්වාමීනි අපි අතින් ස්වාමීනි සිදුනා වූ සියලු පාපයන් එකින් එක්කෙනා ඔබ වහන්සේ වෙතට ගේනවා ස්වාමීනි පියාණනි ඔබ වහන්සේ අපට ඔබ වහන්සේ කමා කරන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා පියාණනි දා ඔබ වහන්සේ අපේ පාපයේ උදෙසා ස්වාමීනි කුරුසපත් වෙමින් ස්වාමීනි එදා අපේ පාපේ කුලිය ගෙවුවා වූ දෙවියන් වහන්සේ ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුති වෙනවා වගේම ස්වාමීනි නැවත ස්වාමීනි අපි පව් කරමින් ඔබ වහන්සේව කුරුසපත් නොකර ස්වාමීනි අපිට ඉදිරි සතියේ ස්වාමීනි ඔබ වහන්සේට කැමැති ලෙස ඔබ වහන්සේට යටහත් පහත් වෙමින් අපිට ඉදිරි
සතිය ගමන් කරන්නට ඔබ වහන්සේ කරුණාව දෙන්න ස්වාමීනි. දෙවි පියාණන් වහන්සේ අපි දුර්වලයි ස්වාමීනි. දුර්වලු අපට ඔබ වහන්සේ අනුකම්පා කරමින් ස්වාමීනි. ඉතිරි සතිය යහපත් ලෙස ගමන් කරන්නට ඔබ වහන්සේ කරුණාව දෙන්න ස්වාමීනි. අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණන් වහන්සේ. ඔබ වහන්සේ අපි වගේ පව්කාරයන් උදෙසා ස්වාමීනි කමාව දෙමින් ඔබ වහන්සේගේ දේව පුත්‍රකම දෙමින් ස්වාමීනි අප දවසින් දවස ඔබ වහන්සේ රැගෙන යන දෙවියන් වහන්සේ නිසා ස්තුතිවන්ත වෙනවා පියාණනි. යේසුනි අපි හැම කෙනෙක්ම ස්වාමීනි නැවතත් ඔබ වහන්සේගේ පාදපාමුලට එනවා. ඔබ වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ තුල ඔබ වහන්සේගේ වචනේ තුල හැසිරෙමින් ඔබ වහන්සේට යටහත් පහත්ව කීකරුව ස්වාමීනි ඉදිරි සතිය ගමන් කරන්නට අපි හැම කෙනෙකුටම ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න. අනේ යේසුනි මේ සියලු යදුම් සමග ස්වාමීනි අපි හැම කෙනෙකුගේම ජීවිත ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට බාර කරනවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේ තුලම ස්වාමීනි අපට ගමන් කරන්නට ඔබ වහන්සේගේ කරුණාව නිරන්තරයෙන් දෙන්න තැබුව මැනව ස්වාමීනි. පියාණනි ඔබ වහන්සේට මේ අපේ පව් කියා දෙමින් එකත් හරින්නට ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න. යේසුනි මේ කාලය අපේ සියලු පව් ඔබ වහන්සේට කියා දෙමින් මේ සියල්ල ඔබ වහන්සේට බාර කරමින් කැප කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. බයිබල් කියවීම ශුද්ධවර මාක් 26 සිට 32 දක්වා. තවද උන්වහන්සේ කතා කරමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය මෙබඳුය. මිනිසෙක් පොළොවෙහි බීජ වපුරවයි. රැඳාවල් දෙකෙහි ඔහු නිදා සිටියදී අවදිව සිටියදී ඔහු නොදන්නා අයුරින් බීජ පැලවී වැඩි. පොළොව එහි ස්වභාවයෙන්ම පරහට ගන්න. පළමුව දනුද දෙවනුව කරල්ද. ඉන්පසු කරල පුරා ධාන්‍යද හටගනි. ගොයම පැසුණු කල අස්වැන්න කාලයේ පැමිණීන් ඔහු වහාම දෑකැත්තේ යොදන්නේය වදාළසේක. තවද උන්වහන්සේ මෙසේ වදාළසේක. මම දෙවියන් වහන්සේගේ රාජ්‍ය කුමකට සමාන කරම්. නැතහොත් කවර උපමාවකින් ඒ පහදා දෙන්න. එය අබ ඇටයකට සමානය. ඒ පොළොවේ වපුරන කල මිහිපිරි සියලු බීජවලට වඩා කුඩා වූවත් වපුලායින් පසුව වැඩි සියලුම පැලෑටිවලට වඩා ලොකු වේ. එහි සෙවනේ අහසේ කුරුල්ලන්ට ළඟින්නට හැකිවන තරම් විශාල අතු ඒ විදුවන්නේය. දේව වචනයට ස්තුතියි. ආමේන්. අපි යාඥා කාලයට යන්නට ප්‍රථමයෙන් අපි දෙවියන් වහන්සේත් එක්ක කාලයක් ගත කරන්න යනවා. අපි මේ වෙලාවේදී විශේෂයෙන් අපි උන්වහන්සේට අපේ හදවතට සමීප වෙන්න කියලා කියන්න යනවා. ඒ වගේම මේ කාලය තුළදී අපිට උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්නට පුළුවන් නම් සමහර විට අපිට මේ වාතාවරණ තුළ අපිට උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ අරමුණ, උන්වහන්සේ අපිට දීලා තියෙන සැලැස්ම ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාවේ අපේ හදවත උන්වහන්සේට කැප කරමු. අපි උන්වහන්සේට කියමු අපිට ඔබ වහන්සේගේ අභිමුඛයේ සිටින්නට ආසයි, ඒ වගේම ඔබ වහන්සේගේ හඬ අසන්න ආසයි කියලා. උන්වහන්සේගේ වචන අපි තුළ තියෙනවද? උන්වහන්සේ අපිට ආශිර්වාද කරන්න යනවා ඒ වචන වලින්. අපිට උන්වහන්සේ පෙන්වන්න යනවා අපි කළ යුතු දේවල්. ඉතින් අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. මොකද උන්වහන්සේ ඒ වගේ වරප්‍රසාදයක් අපේ ජීවිතේ දීලා තියෙන එක ගැන. අපිට උන්වහන්සේගේ දරුකම දීලා විතරක් නෙමෙයි. අපිට උන්වහන්සේගේ අභිමුඛයට එන්න, උන්වහන්සේව දකින්න පවා අපිට උන්වහන්සේ වරප්‍රසාද දීලා තියෙනවා. ඉතින් අපි මේ දේවල් ගැන මෙනෙහි කරමින් අපි උන්වහන්සේට මුළු හදවතින්ම ගායනා කරමු. අපේ හදවත අපි යටත් කරමින් ගායනා කරමු. උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපි පුරවන්න කියලා, උන්වහන්සේගේ හඬ අසන්න, අපිට උන්වහන්සේ ළඟට එන්න, ඒ වගේම අපේ හදවත උන්වහන්සේට කැප කරන්න පුළුවන් වෙන්න කියලා අපි ගායනා කරමු. අපි පාමුල වැද වැටි කියන ගීතකාව. Maya
දකින්නට ආසයි. යේසුස් අපි හා සම්බන්ධ අපිට නම් වෙන්න යේසුස්. ස්තුතියි යේසුස් වහන්සේට. ප්‍රශංසා කරනවා. ඉලතකලා කරනවා. ඔබේ අභිමුඛයේ සිටින්න ඔබේ අභියසේ දෙන්න ඔබේ ප්‍රේමයේ එළීම මා සදා ඔබේ මුණ මා දකින්න හදවතේ සන්න මගේ සුද තුනේ වන්න මා සදා මගේ සුද තුනේ වන්න මා සදා මගේ සුද තුනේ වන්න මා සදා මගේ සුද තුනේ පුරවන්න මා සදා ස්තුතියි යේසුනේ වහන්සේට ප්‍රශංසා කරනවා. යේසුනේ වහන්සේ පහ සම්බන්ධ වුණාට අපිට ලං වුණාට ඔබ වහන්සේට ස්තුතියි ප්‍රශංසා කරනවා. යේසුනේ අපේ වාතාවරණය කුමක් වුණත් ඔබ වහන්සේගේ ප්‍රේමය ඊතරම්ම වටින නිසා ඔබ වහන්සේට ස්තුතියි. යේසුනේ වහන්සේට ඉදිරිකාර්යය බාර දෙනවා. අපේ ප්‍රශ්න, අපේ වේදනා, අපේ ඉල්ලීම් ඔබ වහන්සේට බාර දෙනවා. යේසුනේ ඔබ වහන්සේගේ කැමැත්ත, ඔබ වහන්සේගේ සැලැස්ම පමණක් අප මත ඉෂ්ට කරන්න. සියල්ලම ඔබ වහන්සේට බාරයි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි මැදිහත් යදුම් කාලයකට ඇතුල් වෙමු. අපට මහත්සේ ප්‍රේම කරන දයාවන්ත ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි අද දවස ගැන පියාන්නේ ඔබ වහන්සේගේ පාමුලට මෙසේ එන්නට ඔබ වහන්සේ දුන්නා වූ කරුණාව නිසා ස්තුතියි ස්වාමීනි. ආදරවන්ත දෙවි පියාණේ අපි ඔබ වහන්සේගේ දෑතට මේ මුළු ලෝකෙම වසාගෙන සිටිනා වූ ඒ කොවිඩ් වසංගතය ගැන යාඥා කරනවා ස්වාමීනි. අනේ පියාණේ ඒ තත්ත්වය නිසා අපේ රටට ගොඩක් මේ වෙලාවේ බලපාලා තියෙනවා පියාණේ. ඒ ආසාදිත රෝගීන් සීඝ්‍රයෙන් වැඩි වෙලා ගිහිල්ලා තියෙනවා. මරණ සංඛ්‍යාව ඉහළ ගිහිල්ලා තියෙනවා ස්වාමීනි. අනේ පියාණේ ඔබ වහන්සේ මේ වෙලාවේ අපේ රට පත් වෙලා තිබෙනා වූ තත්ත්වයෙන් ආරක්ෂා කරගන්න පියාණනි. ඔබ වහන්සේට සියලු රෝගීන් මේ වෙලාවේ ඔසවනවා පියාණනි. ඔවුන් කුමන තත්ත්වයක සිටියත් ඔබ වහන්සේ ඔවුන්ව දකිනවා පියාණනි. ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේ ඔවුන් වෙත යොමු කරන්න පියාණනි. ඔවුන් වෙනුවෙන් වෙහෙසෙන්නා වූ ඒ වෛද්‍යවරුන් ඇතුළු ඒ වෛද්‍ය ශාස්ත්‍රයට අයිති සෑම කෙනෙක්වම මේ වෙලාවේ බාර කරනවා පියාණනි. ඔබ වහන්සේගේ නිවැරදි මඟ පෙන්වීම ඔවුන්ට දීලා පියාණනි. ඔබ වහන්සේගේ ආශිර්වාද ඔවුන්ට දීලා ඔවුන්ගේ ඒ මෙහෙවර සාර්ථකව ඉටු කරන්නට ඔබ වහන්සේ ඔවුන්ට පිහිටවන්න පියාණනි. ඔවුන්ගේ පවුල්ද ඔබ වහන්සේගේ දෑතට මේ වෙලාවේ බාර කරනවා ස්වාමීනි. ඔබ වහන්සේම ඔවුන්ට සහනය සැනසීම දෙන්න පියාණනි. ඒ වගේම ස්වාමීනි මේ වෙලාවේ මේ වසංගතයත් සමගම නැවතත් ඩෙන්ගු රෝගයත් හිස ඔසවනවා පියාණනි. අනේ ස්වාමීනි ඒ රෝගයෙන්ද පීඩා විඳින්නා වූ සියලු රෝගීන් අපි ඔබ වහන්සේ වෙතට ගේනවා පියාණනි. ඔබ වහන්සේගේ කරුණාව ඔවුන් සියලු දෙනා සමග තබන්න පියාණනි. ඒ වගේම වෙනත් රෝග පීඩා වලින් පීඩා විඳින්නා වූ සියලු රෝගීන්ද බාර කරනවා ස්වාමීනි. මේ කාලේ ස්වාමීනි රෝහලකට යන්නත් ඉතා අපහසුයි ස්වාමීනි. මේ පවතිනා වූ වසංගත තත්ත්වය නිසා ස්වාමීනි. අනේ පියාණනි ඒ රෝගීන් වෙතද ඔබ වහන්සේගේ කරුණාව දක්වමින් ඔවුන්ට අවශ්‍ය කරන්නා වූ සුවය ඔබ වහන්සේ දානය කරන්න පියාණනි. ඒ වගේම ස්වාමීනි අපි ඔබ වහන්සේ වෙතට පහුගිය දිනවල ඒ අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩා විඳින්නා වූ සියලු සෙනඟ බාර කරනවා පියාණනි. ඔවුන්ගේ නිවාස අහිමි වෙලා ඔවුන්ගේ සියලු දේවල් වතුරට ගහගෙන ගිහින් තියෙනවා ස්වාමීනි. ඔවුන්ට ඔබ වහන්සේගේ සහනය සැනසීම දෙන්න පියාණනි. මේ වන විටත් ඔවුන් කඳවුරු වල ජීවත් වෙනවා ස්වාමීනි. ඔබ වහන්සේ ඔවුන්ට නැවත වාරයක් ඔවුන්ගේ සුපුරුදු ජීවිතවලට යන්නට අවශ්‍ය කරන්නා වූ වාතාවරණය සකසා දෙන්න පියාණනි. වෙනුවෙන් රජයට ඔවුන්ගේ වගකීම් යුතුකම් ඉටු කරන්නට පුළුවන්කම දෙන්න පියාණනි.
ඒ වගේම ඔබ වහන්සේට අපේ රට පාලනය කරන්නා වූ නායකයින් බාර කරනවා ස්වාමීනි. ඔවුන්ට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නට පුළුවන්කම දෙන්න පියාණනි. නිවැරදිව තීන්දුව තීරණ ගන්නට රටේ ආර්ථිකය සියලු දේ වෙනුවෙන් යහපත් තීරණ ගන්නට ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන්න පියාණනි. ඔවුන්ගේ පවුල්වල ආර්ථිකය නංවා ගන්නවා මෙනුවට රටේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නට ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වන්න පියාණනි. ආදරවන්ත දෙවි ස්වාමීනි, මේ තත්ත්වය නිසා අපේ රටේ සෑම අංශයකින්ම අඩාල වෙලා ගිහින් තියෙනවා ස්වාමීනි. සංවර්ධන කටයුතු පියාණනි, පාසල් වැසී ගිහිල්ලා ඒ පාසල් වයසේ සිටිනා වූ දරුවන් ඉතා අසරණ වෙලා සිටිනවා ස්වාමීනි. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉතා අසීරුවෙන් කරගෙන යන්නට සිද්ධ වෙලා තියෙනවා පියාණනි. ඔවුන්ගේ ළමා කාලය, ඔවුන්ගේ පාසල් කාලය ඔවුන්ට අහිමි වෙලා තියෙනවා පියාණනි. අනේ ස්වාමීනි, නැවත වාරයක් ඔවුන්ට ඔවුන්ගේ පාසල් කාලය ලැබිලා ස්වාමීනි, ඔවුන්ට සුපුරුදු ලෙස ඔවුන්ගේ ළමා කාලය ගත කරන්නට පුළුවන් වාතාවරණය ඔබ වහන්සේ ඉදිරියේදී ඉක්මනින් සකසා දෙන්න පියාණනි. ආදරවන්ත දෙවි ස්වාමීනි, රැකී රක්ෂාවන් අහිමි වෙලා ඔවුන්ගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගන්න බැරුව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපයා ගන්න බැරුව ඉතාමත් අසීරු තත්ත්වයට පත් වෙලා සිටිනා වූ රටේ ජනතාව අපි ඔබ වහන්සේ වෙතට ගේනවා පියාණනි. ඔබ වහන්සේගේ සහනය සැනසීම ඔවුන්ට දානය කරන්න පියාණනි. ඔවුන්ට ඉක්මනින් මේ තත්ත්වය වෙනස් වෙලා ඔවුන්ගේ ජීවනෝපායන් කරගෙන යන්නට මාර්ගය ඔබ වහන්සේ සකසා දෙන්න ස්වාමීනි. ඒ වගේම පියාණනි, මේ දිනවල ඔබ වහන්සේව නම දෙන්නට එන්න නොහැකිව ඔබ වහන්සේගේ දේවස්ථාන වැසිලා ගිහින් තියෙනවා ස්වාමීනි. අනේ පියාණනි, අපිට ඉක්මනින් ඔබ වහන්සේගේ පාමුලට ඇවිල්ලා එකම පවුලක දරුවන් විදිහට ඔබ වහන්සේව නම දෙන්නට අවස්ථාව ඉක්මනින් උදා කරලා දෙන්න පියාණනි. එනිවෙස්වල හුදකලාව සිටින්නා වූ සෑම කෙනෙකුටම ඔබ වහන්සේ සෑම කෙනෙක් සමගම ඔබ වහන්සේ සිටින්න පියාණනි. ඔවුන් තනි වෙලා නැහැ කියලා ඔවුන්ට දැනෙන්න සලස්සමින් පියාණනි. ඔවුන්ට නිවෙස්වල සිටීමෙන් ඔබ වහන්සේව නම දෙන්නට, ඔබ වහන්සේට වඩා ලංවන්නට ඔබ වහන්සේ ඔවුන්ට පුළුවන්කම දෙන්න පියාණනි. ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් කිසිසේත් ඔවුන්ව අහකට යන්නේ නැති බව, ඉවතට යන්න නොදෙන බව ඔබ වහන්සේ ඔවුන්ට දැනෙන්න සලස්සන්න ස්වාමීනි. ආදරවන්ත දෙවි පියාණනි, ඔබ වහන්සේට අපේ නුගේගොඩ සභාව බාර කරනවා. අපේ සභාව පවුලට අයිති සෑම කෙනෙක්ම ඔබ වහන්සේ වෙතට මේ වෙලාවේ ගේනවා පියාණනි. ඔබ වහන්සේ ඔවුන් සමග සිටින්න, ඔබ වහන්සේගේ ළඟකම ඔවුන්ට දැනෙන්න සලස්සන්න පියාණනි. ඔවුන් කුමන ප්‍රශ්න, ගැටලු, ලෙඩ රෝග පීඩා මැද්දේ ගියත් ස්වාමීනි, ඔබ වහන්සේ ඔවුන් සමග සිටින බව ඔවුන්ට දැනෙන්න හැඟෙන්න ඔබ වහන්සේ සලස්සන්න පියාණනි. ඒ සෑම කෙනෙකුටම ඔබ වහන්සේ ලං වෙන්න පියාණනි. ඔබ වහන්සේ සියලු දෙනාටම අවශ්‍ය කරන්නා වූ සහනය සැනසීම බලාපොරොත්තුව දෙන්න පියාණනි. ඒ වගේම ස්වාමීනි, ඔබ වහන්සේට ඒ ඉදිවෙන්නා වූ නව ගොඩනැගිල්ලත් මේ වෙලාවේ බාර කරනවා පියාණනි. ඒ වැඩ කටයුතු දැන් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යන අතර ස්වාමීනි, ඒ බාධාවක් නැතුව සාර්ථකව කරගෙන යන්නට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න පියාණනි. ඒ වගේම ස්වාමීනි, අපේ සභා පවුලට ආйти අයගෙන් උපන්දින විවාහ සංවත්සර සමරන්නා වූ සෑම කෙනෙක් මේ වෙලාවේ බාර කරනවා පියාණනි. ඔබ වහන්සේ ඔවුන්ට පසුගිය කාලේ දුන්නා වූ කරුණාව ගැන ස්තුතිවන්ත වෙන අතර ස්වාමීනි, ඒ නොපෙනෙන්නා වූ අනාගතයේද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා පියාණනි. ඔබ වහන්සේගේ කරුණාව ඇතුව ඔවුන්ට ඉදිරියට යන්නට ඔබ වහන්සේ පුළුවන්කම දෙන්න පියාණනි. ඒ වගේම ඔබ වහන්සේගේ දෑතට අපේ සමස්ත මෙතෝදිස්ත සභාව බාර කරනවා පියාණනි. මහානායකතුමා ඇතුළු ඒ දේව සේවක සේවිකාවන් සියලු දෙනා ඔබ වහන්සේගේ දෑතට ගේනවා පියාණනි. ඔබ වහන්සේ ඔවුන්ට ලංවන්න පියාණනි. මේ කාලේ ඔවුන්ට ඔබ වහන්සේ සමග තිබෙනා වූ සම්බන්ධතාවයන් තව තවත් වර්ධනය කරගෙන ඔබ වහන්සේගේ ඒ ගැඹුරු රහස් අධ්‍යයනය කරමින් පියාණනි, ඉදිරියේදී ඔබ වහන්සේගේ සේවයේ යෙදිය යුතු ආකාරය ඔවුන්ට තේරුම් ගන්නට ඔබ වහන්සේගේ ශුද්ධාත්ම මඟ පෙන්වීම දෙන්න පියාණනි. උන්ගේ පවුල්වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ස්වාමීනි. උන්ගේ සියලු අවශ්‍යතාවයන් සපුරන්න පියාණනි. ඒ වගේම පියාණනි, ඔබ වහන්සේගේ දෑතට මේ වෙලාවේ
මේ අපේ යදුම් බාර කරන අතර ස්වාමීනි ඔබ වහන්සේගෙන් අපි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් ඉල්ලන්නා වූ සෑම දෙයක් ඔබ වහන්සේ අපට ලබා දෙන බව විශ්වාස කරමින් ස්වාමීනි මේ සියලු යදුම් ඔබ වහන්සේගේ දෑතට බාර කරමින් අපිත් බාරවන්නේ ඔබ වහන්සේගේම නාමයේ වටිනාකම නිසාය. කරමු. අප හා සමග වැඩවසන දෙවි පියාණෙනි ඔබ වහන්සේට ස්තුති කිරීමටත් ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටත් අද දින අපි ඔබ වහන්සේ පාද පාමුල බෙසේ රැස් වෙමු. වසංගතයට පෙර ඔබ වහන්සේ අපට දුන්නා වූ ඒ තාක්ෂණයේ මාර්ගයෙන් අද අපට ශාරීරිකව මුණ ගැහෙන්න බැරි වුණත් ඔබ වහන්සේව ප්‍රශංසා කිරීමටත් ඔබ වහන්සේ ස්තුති කිරීමටත් අපට සමූහයක් වශයෙන් මෙසේ හැකියාව තිබෙනවා. ඒ නිසා ඔබ වහන්සේට ඒකට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට අපි උදාත්ම ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණෙනි අද අපගේ මනසත් අපගේ හෘදයත් ඔබ වහන්සේගේ වචනය අසා දැන ගැනීමට සකස් කරන මෙන් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. අද දින මෙසේ අපට තාක්ෂණය ලැබුණු නිසා ඔබ වහන්සේගේ වචනය හැදෑරීමට අපට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණෙනි අද අපි සියලු දෙනාම ඔබ වහන්සේට නමස්කාර කරන අතර ඔබ වහන්සේගේ වචනය අපි හදාරීමට සූදානම් බව ඔබ වහන්සේට ප්‍රකාශ කරනවා. මෙසේ අපි ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ ඒක පුත්‍ර යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අද දින අපි ඇසූ බයිබල් පාඨයේ අපේ යේසුස් වහන්සේ අපට උපමා කතා කුඩා උපමා කතා දෙකකින් අපට විස්තරයක් කර දී තිබෙනවා. ඒ දෙකම එකම මාතෘකාව පිළිබඳවයි. ඒ දෙවියන් වහන්සේගේ දේව මාලිගාව සහ දෙවියන් වහන්සේගේ වචනේ බලවත්කම ගැනයි පෙන්වන්නේ. අපට පේනවා පළවෙනි කතාවෙන් දෙවියන් වහන්සේ අපිට පෙන්වා දෙනවා එක්තරා ගොවියෙක් තමන්ගේ ධාන්‍ය අරගෙන ගිහිල්ලා ඒ ධාන්‍ය වපුරනවා. වපුරුවාම ඒ ධාන්‍ය අනායාසයෙන්ම නිරායාසයෙන්ම ඒ ගොවියාගෙන් කිසිම උදව් උපකාරයක් නැතුව පැලවි වැඩි ඵල දරනවා. ඉතින් අපට පෙළෙන්නේ ඒ වැටෙන තැන තිබෙන හාස්කමෙන් තමයි ඒ පැල වැඩි වී ඵල දරන්නේ. දෙවැනි කතාවේ අපට පෙන්වා දෙන්නේ ඉතා කුඩා ඇටයක් වූ අබ ඇටය පොළොවට පතිතුනාට පස්සුව ඒක හැදී වැඩි තරම වගේ නෙවෙයි ඊට වඩා බොහෝ ලොකු ගහක් වෙලා ඇත්ත වශයෙන්ම අහසේ කුරුල්ලන් පවා ලඟුම් ගන්නා වූ ගහක් වෙනවා. මේ දෙක දෙවියන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍ය සහ උන්වහන්සේගේ වචනේ තියෙන බලවත්කමයි. ඉතින් අපිට පෙනෙනවා උන්වහන්සේගේ වචනය කොපමණ බලවත්ද කියලා. අපි දන්නවා අපේ බයිබලයේ මුල් පොත උප්පත්ති පොත දිහා බැලුවම පළවෙනි පරිච්ඡේදයේම අපි දකින්නේ දෙවියන් වහන්සේ මේ විශ්වය මැව් බවයි. උන්වහන්සේ ඒ විශ්ව මැව්වේ උන්වහන්සේගේ වචනයෙන් ඒ වචනෙන් ප්‍රකාශ කර විට ඒ විශ්වය මැවුණා.
ඉතින් අපිට පේනවා දෙවියන් වහන්සේගේ වචනේ කොපමණ බලවත්ද කියලා. ඒ වගේම අපි දන්නවා දෙවියන් වහන්සේගේ වචනය නිකරුණේ යන්නේ නැති බව. ඒක අපිට පේනවා යෙසායා පොතේ 50 වෙනි පරිච්ඡේදයේ අපිට කියනවා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ වුණාට පස්සේ ඒක ගොස් ඒ වචනෙන් ඉටුවිය කාර්ය නොවි ආපසු උන්වහන්සේ වෙත එන්නේ නැති බව. ඉතින් ඒකෙන් පේනවා අපට උන්වහන්සේගේ වචනේ කොපමණ බලවත්ද කියලා. තවත් අපිට මතෙව් පොතේ 24 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියේ කියා තියෙනවා යේසුස් වහන්සේම අපට කියා තියෙනවා ස්වර්ගයත් මහ පොළොවත් නැසී ගියත් මාගේ වචනේ සදාකාලිකයි කිය. ඒ දන්න හැටියට කිසි දවසක දේව වචනේ කවදාවත් අපට තුරන් කරන්නට බැරි බව අපිට ඒකෙන් පේන. උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් අපි දන්නවා 1900 ගණන් වල ස්ටාලින් රුසියාවේ ඉන්න කාලේදී ඔහු ක්‍රිස්තු ධර්මය ඒ රටෙන් තුරන් කරන්න බොහෝ වෙර මහන්සි ගත්තා. නමුත් අද ඔබ ක්‍රෙම්ලිනයට ඔබට දකින්න හැකි තාමත් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉදිකළ දේවස්ථාන, ඒ වගේම උන්වහන්සේ නමින් අඳපු චිත්‍ර, උන්වහන්සේගේ නමින් ප්‍රබන්ධ කරපු ගීත අදත් තියෙනවා. ඒ වගේමයි මහජන චීනයේ 1962 සිට මාෝ සේතුන් උන්වහන්සේගේ වචනය ප්‍රකාශ නොකර ඒ තුරන් කරන්න බොහෝ අවස්ථා ප්‍රයෝජනයට ගත්තා. නමුත් අද අපි දන්නා හැටියට මහජන චීනය තමයි මේ ලෝකයේ තියෙන රටවල් වලින් ඉතාම ශීඝ්‍රයෙන් ක්‍රිස්තු ධර්මයේ පැතිරෙන රට. ඒ රටේ මිනිසුන් මිලියන 38ක් ක්‍රිස්තියානි අයයි. මිලියන 38 කියන්නේ ඒ රටේ මිනිසුන් ගෙන් 103ක්. අපේ රටේ ඉන්නේ මිලියන 21යි. ඒ වගේ එකහමාරක් චීනයේ ක්‍රිස්තියානි අය ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන බලය. අපි දන්නවා මේ වචනේ දෙවියන් වහන්සේ අපි පැරණි ගිවිසුම කියවුවාම අපට පේනවා දෙවියන් වහන්සේ මිනිසාට කොපමණ ප්‍රේම කළාද කිව්වොත් උන්වහන්සේගේ වචනේ නොඑක් ආකාරයට අපේ මේ ලොවට එව්වා. ඒ විශේෂයෙන්ම පූජකවරුන් මාර්ගයෙන්ුත් දිවැසිවරුන් මාර්ගයේ නොඑක් නායකින් මාර්ගයෙන් අපට මේ වචනේ එව්වා. නමුත් අපි ඒ වචනේ ප්‍රතික්ෂේප කරලා පවණක් නෙවෙයි ඒ අයට ගහලා බැනලා තලලා මරලා දැම්මා. ඉතින් අත් වශයෙන්ම දේව වචනේ ඉතා හිරිහැර ඇති වුණා. නමුත් අපේ දෙවියන් වහන්සේ අපට කොපමණ ප්‍රේමද කියලා කිව්වොත්, ප්‍රේම කළාද කියලා කිව්වොත් උන්වහන්සේගේ ඒකජාතික පුත්‍ර යේසුස් වහන්සේ අප වෙත අවසානයේදී වූවා. උන්වහන්සේ මේ ලොවට පැමිණ මේ අපේ මිනිසුන්ට උන්වහන්සේගේ ධර්මය ප්‍රචාරය කරා. අර කතාවෙන් තියෙන වචනයයි ඔය ධර්මයේ ප්‍රචාර කරනවා කියන්නේ. ඒ කියන්නේ අපි දැක්කා ගෝවියා යම්සේ ධාන්‍ය වපුරනවාද ඒ වගේ අපේ දෙවියන් වහන්සේ ඒ වචනය ප්‍රකාශ කරා. ඒක මිනිසුන්ගේ ඇතුළට අභ්‍යන්තරයට ගිහින් එසේ ගිය අවස්ථාවලදී ඒ මිනිසුන් සම්පූර්ණ විපර්යාසයක් වෙලා ඒ මිනිසුන්
දෙවියන් වහන්සේ හා සමාන විදිහට ජීවත් වෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ කුඩාවට පටන් ගත්තා වූ ඒ ධර්මය ඇත්ත වශයෙන්ම අබෑටයක් හා සමානවට පටන් ගත්තා. ධර්මයේ අපි දන්නවා උන්වහන්සේ ශ්‍රාවකයන් ගෝලයන් 11 දෙනෙක් අරගෙනයි මේ වැඩේ පටන් ගත්තේ. එතෙන්දී ඒ අය එදා අපි දන්නා වූ එදා ලෝකයේ හැමතැනටම ප්‍රචාරිත කරා එක. තෝමස් අපි දන්නා හැටියට ඉන්දියාවට ගියා. නමුත් ඒ අය මේ දේ කළේ ඉතාම බැරෑරුම් කාර්යයක්. බොහෝ ඒ අයට වෙහෙස මහන්සියක් වෙලා බොහෝ දුක් කම් කරලු ඉදිරියේ තමයි මේ වචන ප්‍රචාරය කරේ. අපි දන්නවා පාවුලුතුමා, පේදුරුතුමා සහ තෝමස්තුමා ඒ තුන් දෙනාම තමන්ගේ ජීවිතය පරිත්‍යාගය කළා මේ වැඩේ කරන්න. නමුත් අද අපි දකින හැටියට මේ ලෝකයේ හැම තැනම උන්වහන්සේගේ වචනය තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඇවිත් අපට වචනය කියා දුන්නා. අපට උන්වහන්සේ නීති කියා දුන්නා. අපට පනත් කියා දුන්නා. අපි ජීවත් වෙන ආකාරය කියා දුන්නා. අපට විශේෂ දෙයක් තමයි උන්වහන්සේ කිව්වා මම නුඹලාට පනත් දෙකයි දෙන්නේ. ඒ කාලේ අපි දන්නවා මෝසස් කාලේ දස පනත ඊට පසුව පනත් 600 ගානක් වුණා. නමුත් උන්වහන්සේ අපට කියනවා මම දෙන්නේ නුඹලාට ජීවත් වෙන්න පනත් දෙකයි කියලා. මොකක්ද පළවෙනි පනත? නුඹලා සියලු දෙනාම තම සම්පූර්ණ උත්සාහයෙන් මනසින්, ශරීරයෙන්, හදවතින්, ආත්මයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතුයි කියලා. අපි සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට ප්‍රේම කළ යුතුයි. දෙවනි වගන්තිය තමයි උන්වහන්සේ කිව්වේ අපි අපට යම්සේ ප්‍රේම කරනවාද එසේම නුඹලා අසල්වැසියටත් ප්‍රේම කළ යුතුයි කියලා. ඉතින් අපි දකිනවා දෙවියන් වහන්සේ මේ කියපු ප්‍රධානම කාරණය ඇත්ත වශයෙන්ම අපට පේනවා සමහර විට මෙතන පනත් දෙකක් නෙවෙයි එක පනතක් තියෙන කියලා. මක් නිසාද එහෙම කියන්නේ? අපි දන්නවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට බෑ අපේ අසල්වැසියාට ප්‍රේම නොකර. අපි නොදක්නා දෙවියන් වහන්සේට කෙසේ ප්‍රේම කරමුද? අපි දන්නා අපේ අසල්වැසියාට ප්‍රේම නොකර. ඒ නිසා යම් කෙනෙක් කිව්වා නම් මම දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා මම අසල්වැසියාට අකමැතියි කියලා, මම හිතන්නේ ඒක මුසාවක්. කිසි කෙනෙකුට අසල්වැසියාට ප්‍රේම නොකර දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නට බැහැ. අත් වශයෙන්ම යේසුස් වහන්සේ මතේ 25 කියා තියෙනවා අපට දෙවියන් වහන්සේ නැවතත් මේ පොළොවට නැවතත් එන බව. ඒ එන්නේ බොහෝ තේජසින් පිරිවර රැගෙන බොහෝම අලංකාරයෙන් එන බව. ඒ එන්නේ අපේ මේ ලෝකේ ඉන්නා වූ අය විනිශ්චය කරන්නයි. එතෙන්දී අපි විනිශ්චය වෙනවා. දෙවියන් වහන්සේ බලනවා කවුද උන්වහන්සේගේ වචනය අනුව ජීවත් වුණේ කියලා. එතෙන්දී ඒසේ ජීවත් වූ අය දකුණට බැටළුවන්සේ දකුණට පෙළගස්වා, එසේ නොකළ අය වමේ එළුවන්සේ පෙළගස්වනවා. එතෙන්දී උන්වහන්සේ කතා කරලා මේ බැටළුවන්ට උන්වහන්සේ කියන්නේ මම යම් දවසක නිරාහාරව සිටියද, මම වස්ත්‍ර නැතුව හිටියද, මම හිරේ හිටියද, මම ආරෝග්‍ය ශාලාවේ ලෙඩ වී සිටියද, නුඹලා මට සත්කාර කළේ නිසා නුඹලාට අපි සූදානම් කර තිබෙන්නා වූ
ස්වර්ග රාජ්‍ය හිමි වෙනවායි කියලා. එතකොට ඒ අය අහනවා කවදද දෙවියන්ගේ ඔබ වහන්සේ නිරාහාරව සිටියේ? ඔබ වහන්සේ කවදද නිර්වස්ත්‍රව හිටියේ? ඔබ වහන්සේ කවදද ලෙඩ වී හිටියේ? එතකොට උන්වහන්සේ කියන්නේ මාගේ මේ පිරිසගෙන් යම් දිලිඳු ඉතාම කුඩා කෙනෙක් යම්සේ මේ විදිහට දුකින් බර ජීවිතයක් ගත කරන්නේද ඔබ ඔහුට යම්සේ උපකාර කරේද ඒ කළේ ඒ උපකාරය මටයි කියා මම පිළිගන්නවා. ඉතින් ඔබ එතකොට ස්වර්ගයට සූදානම්, ඔබ ස්වර්ගයේ අයිතිකරුවෙක්, ස්වර්ගයට යෑමට ඔබ සුදුස්සෙක් කියා දෙවියන් වහන්සේ කියනවා. ඉතින් අද දින අපි විශේෂයෙන් මතක් කරගන්න ඕනේ අපේ අසල්වැසියෝ ගැන. මක්නිසාද ගම් වතුරින්ද රෝග බියෙන්ද වසංගතයෙන්ද මේ අය බොහෝ පෙළෙනවා. අපි දන්නවා බොහෝ අයට මේ දවස්වල අප උපස්ථාන අවශ්‍යයි. ඉතින් අපි net යොමු කරලා ඒ ඉන්න අයට දෙවියන් වහන්සේගේ කරුණාව අනුවෙන් ඒ අයට අපි අපේ හැකි විදිහට උදව් උපකාර කර යුතුයි. දෙවියන් වහන්සේ අපට එතෙන්දී ප්‍රශංසා කරනවා. අපි එසේ කරන්නේ ස්වර්ග ලෝකේ බලාපොරොත්තු නෙවෙයි. යේසුස් වහන්සේ අපිට ප්‍රේම කරේ කිසිම බලාපොරොත්තුවක් නැතුව, කිසිම කොන්දේසියක් නැතුවයි අපිට ප්‍රේම කරේ. අපි එසේම අපේ අසල්වැසියට ප්‍රේම කළ යුතුයි. අපි කිසිම දෙයක් දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු නොවි අපි මෙසේ ප්‍රේම අපි ස්වර්ග ලෝකයේ ඉන්නේ. අපි මැරෙන්නට අවශ්‍ය නැහැ ස්වර්ග ලෝකයට යන්න. ස්වර්ග ලෝකය කියන්නේ අපේ මනසේ අදහසක් පමණයි. ඒක භෞතික වස්තුවක් නෙවෙයි. අපේ තියෙන ලෝකයේ තියෙන රටවල් වගේ ස්වර්ගයක් කියන්නේ, රාජ්‍යයක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒක අපේ මනසේ තියෙන යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනේ අදහනවා නම්, අසල්වැසියට ප්‍රේම කරනවා නම්, අන්න ඔහු එවිලේම ඉන්නේ දිව්‍ය රාජ්‍යයේ. ඒ අයට දෙවියන් වහන්සේගේ ඒ දිව්‍ය රාජ්‍ය අනිවාර්යයෙන්ම අයිති. ඒක තමයි යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ ඉඳලා අපට දෙවියන් වහන්සේ කියා තියෙන්නේ. උන්වහන්සේ කියන්නේ අපට නිවසක් ස්වර්ගයේ පිළියෙල කරලා තියෙනවා. ඒ දෙවියන් වහන්සේගේ වචනය පිළිපදින අයටයි. ඉතින් අද අපි අධිෂ්ඨාන කරගන්නවා දෙවියන් වහන්සේගේ ඒ දරුවන් සියලු දෙනාට උපකාර වී උන්වහන්සේගේ වචනය සම්පූර්ණයෙන් පිළිගන්නට. ආමෙන්. අඳුර මැදින් එළිය ගලනවා, කඳුළු මැදින් සිනහනගනදා. අඳුර මැදින් එළිය ගලනවා, කඳුළු මැදින් සිනහනගනදා. අතහරින්න එපා පුතේ, දාලා යන්න එපා. අතහරින්න එපා පුතේ, දාලා යන්න එපා. බැගෑ සිතින් මුරගසනා නුඹව ඇහෙනවා.
ලංවීමට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්න අතුරා දුකින් අඬනවා ලංවීමට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්න අතුරා දුකින් අඬනවා තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා තනිව ගියේ නිසල වෙලා පියාණන් සොයා කඳු මුදුන බලා ඉරුට කලින් අවදි වෙලා ඔබ නිහඬ වෙලා ලංවීමට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්න අතුරා දුකින් අඬනවා මගනු රැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා මගනු රැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා කුරුස ගසේ කිරුල දරා ඔබ එතර වේලා ලංවීමට යාඥාවෙදී කතා කරනවා වෙන්වී ඔබ ඉන්න අතුරා දුකින් අඬනවා ලංවීමට යාඥාවෙදී